ඒකක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. කල්යාණ පෘථග්ජන ස්වභාවයත් අර සෝතාපන්න මාර්ගයට පිළිපන්න පුද්ගලයාත් ඒ කියන්නේ හඳුනේ ළඟ ළඟ යනවා. ඒක ළඟ ළඟ යන එහෙම හදන්න තමයි. ඒක කල්යාණ පෘථග්ජනයයි සෝවාන් මාර්ග අනුගාමිකය අතර පොඩි වෙනසයි තියෙන්නේ. මොකක්ද ඒ වෙනස? කල්යාණ පෘථග්ජනය ඌමනාවෙන් බණහන්නේ. සෝවාන් මාර්ග අනුගාමිකයා ඌමනාවෙන් බණහනවා. ඒකයි වෙනස. කල්යාණ පෘථග්ජනයාට ඌමනාව තාම ඇති වෙලා නැත්තේ ඔහු සෝවාන් මාර්ග අනුගාමික කියන தත්ත්වයට ආවේ නැති නිසා. අනඤ්ඤා තඤ්ඤා සාමීතින්ද්‍රිය කියන ඥානය තාම ඔහු තුල හටගත්තේ නැති නිසායි ඔහු තාම ඌමනාවෙන් බණහන්නේ නැත්තේ. එහෙනම් කවදා හරි දවසක බණ ඇසීමේ ඌමනාව ඇති වෙන්නේ අන්නර අනඤ්ඤා තඤ්ඤා සාමීතින්ද්‍රිය කියන ඒ උතුම් වූ සෝවාන් මාර්ග අනුගාමික ඥානිය. ඒ මූලික කුසල පළමුවන ලෝකෝත්තර කුසල ඥානිය හටගත්තට පස්සේ ඊට පස්සේ සෝවාන් මාර්ග අනුගාමික අන්නේ දෙයින් පස්සේ තමයි ආය ඇදගෙන යන්න ඕනේ බණහඬ හොය හොය ආන්න පටන් ගන්නවා ධර්මයේ. ධර්මයේ තියෙන තැන් හොයාගෙන යනවා. ධර්මයේ හොයමින් අසන්න පටන් ගන්නවා. කවුරුවත් ආය ඇඟිල්ලෙන් අනින්න ඕනේ. ඒ தත්ත්වයට ආවනම් ගොඩ. සංසාරෙන් ගොඩ එනවා. මේ මහා භයානක සතර අපාය කියන මේ වාලෙනුත් ගොඩ. එනම් බලන්න අත ළඟ තියෙන නිවන. ඒකට කල්යාණ මිත්‍රයන්ව නිරන්තරයෙන් ඇසුරු කිරීමයි කල යුත්තේ. එච්චරයි කරන්න ඕන. දිගින් දිගට කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට සෝවාන් වෙනවා. කාමයේ ආසාදී දැන් ආදීනව දැකලා ඒ ගැන හිතක් පහළ වෙලා නමුත් ඒතර ඒ සෝතාපන්න මාර්ගයට පිළිපන්න ඒ පුද්ගලයායි සෝවාන් ඵලය ලැබිච්ච පුද්ගලයාගේ එතන දැන් එතනදී දැනගන්නේ හාමුදුරනේ එතන ප්‍රත්‍යක්ෂ කරලා සත්‍ය ඥානය පූර්ණ කිරීමක් නේ. එතන සත්‍ය ඥානය පොඩි වෙනසක් තියෙනවා. එතනත් හරියට මෙන්න මෙහෙම උපමාවකින් කිව්වොත් සෝවාන් මාර්ග අනුගාමික පුද්ගලයාගේ සෝවාන් ඵලලාභියාගේ වෙනස මෙන්න මෙහෙමයි. දෙන්නෙට පිපාසයක් ඇති වෙනවා. දෙන්නෙට එක හා සමාන පිපාසයක් ඇති වෙනවා. දෙන්නම දුවගෙන යනවා ලිඳක් ගාවට. දෙන්නම ලිඳක් ගාවට දුවගෙන ගිහිල්ලා යම්කිසි වාජනයකින් හරි අර පිරිසිදු දියට කට තියලා හරි වතුර බීගෙන යනවා. දෙන්න බීගෙන යනකොට එක්කෙනෙක් ඉස්සෙල්ලාම සංසිඳිලා නතර වෙනවා. එයා ඵලලාභියා. අර තාමත් වතුර බොන කෙනා මාර්ගානුගාමිකයා. එච්චරයි වෙනස. එයාත් කොයි වෙලාවක හරි බීගෙන ගිහිල්ලා සංසිඳිලා නතර වෙන මොහොතක් එනවා. ඒ සංසිඳන මොහොත තමයි ඵලය ලබන මොහොත. ඊට පස්සේ ආයෙ විපාසය ඇති වෙනවා. ඊට පස්සේ ආයෙ වතුර බොනවා. මේ විදිහට හතර වතාවකදී වතුර බිව්වහම ඒ මොන වතුරද? අමා වතුර. එදාට මොකද වෙන්නේ? අමා වතුර නිබිව්වේ, අමෘතේ නිබිව්වේ මරණය කියන රෝගය සදාටම සුව වෙනවා. අමරණීයත්වයටපත් වෙනවා. ඒකයි ඵලය සහ මාර්ගය සහ ඵලය අතර වෙනස. ඵලය ලැබපු කෙනා හැමතිස්සෙම සංසිඳිලා ඉන්නේ. අර ඵලය ලබන්න නියමිත කෙනා උද්‍යෝගෙන් වීරයෙන් දිගින් දිගට කුසල මාර්ගය අනුගමනය කරන දකින්න පුළුවන්. ඒ නිසා ඵලලාභියාගේ මාර්ග අනුගාමිකයාගේ සිව් වෙනසක් පවතින්නේ. ඒක ප්‍රඥාවෙන් හොඳ ආකාරව දැක්කොත් විතර නැත්තම් පේන්නේ නැහැ. දැන් කල්පනා කරන්නකො මෙහෙම ඔබ අහලා තියෙනවා සෝවාන් මාර්ග අනුගාමික පුද්ගලයෙක් ඵලය ලබන්නේ නැතුව මරණයටපත් වෙන්නේ නැහැ කියලා. අහලා තියෙනව නේද? එතකොට එයා කොයි වෙලාවක හරි අර මාර්ගස්ත චිත්තක්ෂණය ඉක්මවලා ගිය තැන මාර්ගඵල කියන අවස්ථාවට පත් වෙනවා. මාර්ගඵලයටපත් වෙනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ග අනුගාමික පුද්ගලයා කීයටවත් ඵලය නොලබා යන්නේ නැහැ. යන්නේ නැහැ. ඔය යම් කිසි කාගේ හරි මේ මයික්‍රොෆෝන් එකක් ඔන් වෙලා
එතකොට දැන් කල්පනා කරලා බලන්න මෙහෙම. දැන් ඒක හරියට උපමාවකින් කිව්වොත් දැන් මහා ජලාශයක් ගාවට නම් ගිය අර වතුර බොණ්ඩ පුද්ගලයා දෙන්නම හරිද? එක්කෙනෙක් බීලා සංසිඳුණා. දැන් අනිත් කෙනා ගැන මොකද කියන්න තියෙන්නේ? ඒ පුද්ගලයා අනිවාර්යෙන් වතුර පිපාසයේ සංසිඳගෙන මිසක් ඔතනින් යන්නේ නෑ. අඩුම තරමේ අපි හිතමුකෝ බිබී ඉන්නකොට මලා කියලා. ඒ සංසිඳිලයි මැරෙන්නේ මොකෝ වැටෙන්නේ වතුරේකට. අනිවාර්යයෙන්ම වතුර බීලම් මිසක් ඔතනින් අඩමායට යන්නේ නෑ. මොකද බොණ්ඩ ඇතිතරම් විශාල ජලාශයක් හම්බුනහම පිපාසයේ සංසිඳනකම් කොයි මිනිස්සයද නොබුන්නේ ධර්මයේ. ඒ නිසා සෝවාන් පුද්ගලයා අනිවාර්ය සෝවාන් මාර්ග අනුගාමිකයා ඵලයටපත් වෙලාම තමයි මැරෙන්නේ. මොකද ඒ ඵලයටපත් වෙන්නට තරම් ඵලයටපත් වෙන්නට නොහැකි තරම් ධර්මයක් ලෝකේ නොමැත. ඒ කියන්නේ ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට ශ්‍රවණය කරනවා නම් අනිවාර්යෙන් සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. කාමයේ දුකයි කියලා අවබෝධ වෙනවා. කොයි වෙලාවකාරී ප්‍රත්‍යක්ෂේ. කල්යාණ මිත්‍රයන්ගෙන් බණ අහගෙන යනකොට තමන්ටම තේරෙයි කොයි වෙලාවකාරී චින්තනය අනෙක් පසට පරිවර්තනය වෙලා කියලා. ඊට පස්සේ තමන්ට මේ මහා සාන්තිය සැනසීම සෑල්ලුව දැනෙන්න ගන්නවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි මහා බලවත් ප්‍රසාදයක් අවිත ප්‍රසාදය වැඩින්න පටන් ගන්නවා. ආර්යකාන්ත සීලය අත්දකින්න පටන් ගන්නවා. රාගයේ දේශයේ මොහය දුර වෙන බවට තමන් තුළින්ම සාධක මුණ ගැහෙනවා. සාක්ෂි සටහන් තමන්ටම ලැබෙනවා. අනුන්ගෙන් අහන්න දෙයක් නෑ ආයි. හිතේ සංසිඳීම තමන්ම දකිනවා. ඒ රාගයේ දේශයේ මොහය දුර වෙන්නේ తాවකාලිකව නුවණ බවත් වැටහෙන්න පටන් ගන්නවා. සදාතනික වශයෙන්ම රාගයේ දේශයේ මොහය දුර වෙමින් තමන් තුළ පවතින මමත්වයේ ක්‍රමානුකූලව අවසන් වෙමින් පවතින බව තමන්ටම අත්දකින්න ලැබෙනවා. මේ ධර්මයේ සම්දිට්ඨිකයි. තමා තුළින්ම දැකිය හැකි එහිපස්සිකයි. අය කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. සෑම සියලු ආකාරයකින්ම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂයි. දකිමින් වාසය කරනවා ධර්මයේ ප්‍රතිඵල. ඒ තමයි මාර්ගයේ වඩමින් ඵලය ලැබමින් යන ගමන. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මාර්ග අනුගාමිකයා ඵලයටපත් වෙනවාමයි. මාර්ග අනුගාමිකයා වුණා කියන්නේ ඵලයටපත් වුණා කියන එකම තමයි ඉතින්. අර කාලපරාසය පවයි කාලපරාසය තමයි පොඩි වෙනසක් පවතින්නේ. එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්ම අනුව එක වෙනස් වෙනවා. අඩු වැඩි වශයෙන්. කියන්නේ දෙදෙනෙක් එකම මොහොතේ කල්යාණී පෘථග්ජනෝ දෙදෙනෙක් එකම මොහොතේ බණහන්න පටන් ගන්නවා. දෙදෙනාම සුවාම් ඵලයටපත් වෙන එකම මොහොතේ නෙවෙයි. දෙදෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය මත ඒ කාලපරාසය වෙනස් වෙනවා. කාලපරාසය වෙනස් වුණා දෙදෙනාම සුවාම් ඵලයටපත් වෙන්න හේතු ඇතනම් අනිවාර්යයෙන්ම හේතු සාධක අනුව ක්‍රියාත්මක වෙලා ඒ ඵලය ලැබෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ආධුනික එතන අර ආකාර තුනක් සඳහන් වෙනවා. ඒක නත් මෙතන පොඩ්ඩක් සඳහන් කරන්න ගියොත් හොඳයි කියලා. සත්තුප්පත්ත පරම බොලන් කොල එක බීජ කියන ඒ ආකාරයේ එතකොට හම්බෙන එක අත්දැකද වෙන්නේ නැත්නම් ඊළඟ අත්දැකවලට ඇවිල්ලා ආපහු මෙහෙමයි. දැන් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ ධර්මාභෝධය ළඟා වෙන මොහොත වෙනකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය අනුව. ඒ කියන්නේ දැන් මේ බණහන මොහොත වෙනකොට ඒ කල්යාණ පෘථග්ජනයෝ 3 දෙනෙක් කියමුකෝ. කල්යාණ පෘථග්ජනයෝ 3 දෙනෙක් ඇවිල්ලා බණහනවා. දැන් මේ 3 දෙනාගේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන්ගේ නානත්වයක් පවතිනවා. මෙතනින් ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ බලවත්ම පුද්ගලයෙක් ඉන්නවා. ඒ 3 දෙනාගේ. මෙන්න මෙයා සත්තක්කත්තු පරම කියන සමාවෙන්න. ඒක බීජී කියන සෝවාන් පුද්ගලයා බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ආත්භවයේදීම ඉතිරි මාර්ගඵලත් පූර්ණේ කරගෙන අරිහත් ඵලයට ළඟා වීමේ හැකියාවෙන් යුක්ත උතුම් බුද්ධ ශ්‍රාවකයා බවට පත් වෙනවා. ඒක බීජී සෝවාන් පුද්ගලයා කියලා එතකොට කියනවා. එයා මුලින්ම සෝවාන් ඵලයට පත් වෙනවා. ඊළඟට සකදාගාමි, ඊළඟට අනාගාමි, ඊළඟට අරිහත් යනාදි වශයෙන් පිළිවෙලින් මේ ජීවිතයේදීම මාර්ගඵල සාධනය කරමින් අරිහත් ඵලයේ පූර්ණේ කරලා සංසාර ගමන අවසන් කරනවා. ඊළඟට ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් ඊළඟට දෙවන වශයෙන් බලවත් කෙනා. يعني වැඩියෙන්ම බලවත් කෙනා තමයි අර ඒක බීජී සෝවාන් පුද්ගලයා. ඊළඟට දෙවන වශයෙන් මධ්‍යම වශයෙන් බලවත් කෙනෙක් ඉන්න මේ ඉන්ද්‍රිය ධර්ම. අන්න එයා කෝලං කෝල කියන සෝවාන් පුද්ගලයා බවට පත් වෙනවා. කෝලං කෝල කියන්නේ කුලයෙන් කුලයට යන කෙනා.
ඉස්සල්ලාම යා මිනිසෙක් වශයෙන් දැන් සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පුණ්‍ය මහිමේ නිසාම දෙවියෙක් වශයෙන් ඉපදිනවා ගිහිල්ලා මනුස්ස කුලයෙන් නික්මලා දිව්‍ය කුලයට යනවා. දිව්‍ය කුලයට ගියාට එයා දිව්‍ය සම්පත්තියට ඇලෙනවද? නෑ. මාක් නිසාද? එයාගේ ප්‍රඥාව බලවත්. ඒ නිසා එයා ප්‍රාර්ථනා කරන්නේ දෙව් සැප නෙවෙයි. එයා ප්‍රාර්ථනා කරන්නේ නිවන් සැප. ඒ නිසා එයා දිව්‍ය අත්භවයේ කෙරෙහි ඇති චන්ද්‍රාගය දුරු කරලා නැවත ඒ නිවන් මඟ වඩන්න සුදුසු මනුස්ස ජීවිතයක් ප්‍රාර්ථනා කරමින් චුත වෙනවා. එයාගේ ප්‍රාර්ථනාවට අනුකූලව එයාගේ පුණ්‍ය මහිමෙන් එයා නැවත දිව්‍ය තලයෙන් දිව්‍ය කුලයෙන් නික්මිලා මනුස්ස කුලයට ඇවිල්ලා අන මිනිසෙක් වශයෙන් උපදිනවා. උපතින්ම සෝවාන්. කවුද? අන ජාත සෝතාපන්න පුද්ගලයෙක්. අන්න ඊට පස්සේ කුඩා කාලේ ඉඳලම දකින්න පුළුවන් ඒ වගේ උතුම් වූ දරුවෝ තුල විශේෂ වෙනස්කම්. ඊට පස්සේ ඒ දරුවෝ ලොකු වෙලා එයාට ආයි කවුරුවත් කියන්න ඕනේ නැහැ පැවිදි වෙන්න නිවන් දකින්න කියලා. ඒ අරමුණින්ම ඉපදිලා ඉන්නේ. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයවත් මහා බ්‍රහ්මයාවත් ආයාව වළක්වන්නේ නැහැ. කාටවත් යාව වළක්වන්න බෑ. වසවර්ති මාරයටවත් වළක්වන්න බෑ. මොකද මහා බුද්ධ මහිමයක් ඥාන සම්භාරයක් සහිතවම ඉපදිලා ඉන්නේ. මහා පුණ්‍ය මහිමයක් එක්කම ඉපදිලා ඉන්නේ. ඒ අතහබෝධය වළක්වන්න පුළුවන් යටපත් කරන්න පුළුවන් සමතෙක් විශ්වේ නැති නිසා ඒ ජාතසෝතාපන්න පුද්ගලයා ඒ උපතේදීම සියලු රාග දේශ මුහුණසමින් උතුම් වූ අරියත් ඵලයේ කරා ගමන් කරලා අරියත් ඵලයෙන් ගමන නිමා කරනවා. එතකොට එයා මනුස්ස කුලයෙන් දිව්‍ය කුලයට ගියා. දිව්‍ය කුලයෙන් මනුස්ස කුලයට ආවා. මනුස්ස ජීවිතයේදී සසර ගමන අවසන් කරා. එතකොට අන්න එයා කෝලංකෝල සෝවාන් පුද්ගලයා. තුන්වෙනි කෙනා සත්තක්කත්තු පරම කිව්වේ අන්නර ඉන්ද්‍රිය ධර්ම හොඳටම දුර්වල සෝවාන් පුද්ගලයා. එයාගේ ශ්‍රද්ධාවත් දුර්වලයි. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම දුර්වලයි. මෙන්න මේ පහ දුර්වල නිසා එයාට යථාබෝධයේ පහළවන මොහොතේදී හටගත්ත ඵල චිත්තය තාම දුර්වල එකක්. ප්‍රඥාව දුර්වලයි. ඒ නිසා මේ ඵල චිත්තය තමයි වැඩේ තියෙන්නේ. ඒ ඵල චිත්තය බලවත් වුණොත් තමයි අන්න ඉක්මනින් මග වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මේ ඵල චිත්තය එතන දුර්වලයි නම් එහෙනම් එයාට ඒ අත්භවයේදී එතනින් එහාට ගමන් කරන්න බෑ. එයාගේ ඵල චිත්තය දුර්වලයි. ඒ නිසා ඒ දුර්වල ප්‍රඥාවෙන් එතනින් එහා පැත්තට මග වැඩෙන්නේ නැහැ. එහෙනම් එයා මොකද කරන්නේ? එයා කරන එකම දේ තමයි ඒ ලැබිච්ච ඵලයේ තියෙන සෝය විඳගෙන ඒ අත්භවය තුල ජීවත් වෙනවා. ඒ කියන්නේ උතුම් වූ සෝවාන් ඵලය තුලින් යම්කිසි ආකාරයකින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන සංසිඳිලා අර දිට්ඨි අනුසයයි විචිකිච්ඡා අනුසයයි දුරු වීමෙන් යම්කිසි ආකාරයකින් චිත්තයට නිදහසක් ලැබුණා නම් අන්නේ නිදහස භුක්ති විඳින්මින් ඒ සැනසීමත් විඳින්මින් ඒ සක්කාය දිට්ඨිය දුරු වීමේ සැනසීමත් විඳින්මින් ඒ අත්භවය තුල කාමයේ ආස්වාදයේ ලැබමින් ජීවත් වෙනවා. කාම විසමාචාරය දස අකුසලයේ ආදී අකුසලයන්ගෙන් පාපයන්ගෙන් වෙන් වෙලා වාසය කරනවා. මේ වාසය තුළ එයාගේ සුඛ විහරණයේ සැලසෙන විහාත්ම සුඛ විහරණයේ යුක්තව ඒ සෝවාන් පුද්ගලයා ඉන්නවා. හැබැයි මග වැඩෙන්නේ නැහැ. මොකද එයාගේ ප්‍රඥාව දුර්වලයි. ඒ නිසා එතනින් එහාට මග වැඩෙන්නේ නැහැ. එයා මරණින් පසු දිව්‍ය තලවල උපදිනවා. ඒ දිව්‍ය තලවල 6 වතාවක් උපදිනවා. 6 වතාවක් කියලා කියන්නේ අත්භව 6ක් කියන එක නෙවෙයි. සහභාව 6ක්. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් ආකාරයකින් මිනිසෙක් වශයෙන් හිටියා, සෝවාන් වුණා, සත්තක්කත්ව පරම සෝවාන් පුද්ගලයා වුණා, මැරුණා, මරණින් පස්සේ ගිහලා තවතිසා ඉපදුණා. ඊට පස්සේ තවතිසාවේ කටයුතු කරන කාලය තුළ එයාගේ ප්‍රඥාව දුර්වලයි කියලා කිව්වනේ. ඒ නිසා ප්‍රඥාව දුර්වල නිසා මෙයාගේ මග වැඩෙන්නේ හරිම හිමි. ඒ නිසා එයාට ඒ වසර 3 කෝටි 60 ලක්ෂයක් යනකොනොත් අර තවතිසා දිව්‍ය සහභාවය ගැන තියෙන චන්දරාගේ පහ කරගන්න බැරි වුණොත් එයා මොකද වෙන්නේ? ආයි මැරිලා ආයි තවතිසා දිව්‍යෙක් කියලා උපදිනවා. ওই විදිහට ඒ සහභාවය ගැන ඇති ඒ දිව්‍ය සහභාවය ගැන ඇති චන්දරාගේ ප්‍රහාණයටපත් වෙන කම්ම එයා එක දිගටම කී වතාවක් හරි ඒ දිව්‍ය සහභාවයෙම ඉපදිනවා. එතකොට ඒක සලකන්නේ ඒකාත් භවයක් හැටියට. ඊට පස්සේ ඔහොම යනකොට අන්න ටික ප්‍රඥාව වැඩිලා අන්නර තවතිසා සහභාවය ගැන තවතිසා දිව්‍ය සහභාවය ගැන චන්දරාගේ ක්‍රමානුකූලව නිදහස් වෙනවා. චන්දරාගෙන් නිදහස් වෙනකොට ඒ තවතිසාවෙම
තවත් තියෙනවා දේව කුල. දැන් ওই වගේම ගත්තාම නිම්මාන රති කියන දේව කුලෙත් තියෙනවා නිම්මාන රති දේව කොට්ටාස ගොඩක් ඉන්නවා මනාපකායික දේවරු. ඒ නිසා එක එක දිව්‍ය කුලවල උපදිනවා. ඒ වෙනම දිව්‍ය කුලයක ඉපදුනහම ඒක වෙනම අත්භවයක් හැටියට සැලකන්නේ. ඒ කියන්නේ එකම දිව්‍ය සහභාවී වෙනම දිව්‍ය අත්භවක් තියෙනවා. වෙනම දිව්‍ය කුලක් තියෙනවා. එක එක දිව්‍ය කුලවල විශේෂයෙන් ඕක බලපාන්නේ යාමයේ සිට ඉහළට. චාතුරු මහරජක තවතිසා යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය කුලවලයි විශේෂයෙන්ම ඔය දිව්‍ය සහභාවය තුළ නොඑක් දිව්‍ය කුල පවතින්නේ. අනිත් ඒවාත් අඩුවඩි වශයෙන් තියෙනවා. චාතුරු මහරජකෙත් එහෙම තියෙනවා. තවතිසාවෙත් තියෙනවා. නමුත් ඒක ප්‍රකට වෙන්නේ සොයාමේ සිට ඉහළට. ඒ නිසා ගොඩක් වෙලාවට ක්‍රමානුකූලව ඒ දිව්‍ය සහභාවයන්හි නොඑක් දිව්‍ය කුලවල ඉපදීමින් ඒ අත්භව කීපයක් ගත වෙනවා. ඉතින් අපිට හරියට කියන්න බෑ අත්භව මෙච්චරක් කියලා. හරියට ඒ කියන්නේ උපදින භව ගාන අර 6යි කියලා කියන්නේ දිව්‍ය සහභාව 6යි. උපරිම යන්න පුළුවන් දිව්‍යතල 6ක භාවයන්ට විතරයි. එතනින් එහාට යන්න බෑ. ඒ නිසා ඒ දිව්‍ය සහභාව 6 ඉක්මවනකොට අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන? අනාගාමී ඵලයටපත් වෙන්න ඕන. එහෙනම් එයා 7 වෙනි අත්භවයේ උපදින්නේ කොහෙද? ශුද්ධාවාසේ. ඒ ශුද්ධාවාසේ උපදිද්දිත් අන්න ඒකත් තේරුම් ගන්න ඕන. ශුද්ධාවාසයම කියලා කියන්නේ එහෙනම් එක අත්භවයක්. එතන ශුද්ධාවාස කීයක් තියෙනවද? 5ක් තියෙනවා. අවිය, අතප්ප, සුදස්සී, සුදස්සී, අකනිටා. අවිය, අතප්ප, සුදස්සී, අකනිටා කියලා බ්‍රහ්මතල 5ක් තියෙනවා. මේ පහම එක ශුද්ධාවාස අත්භවයක්. අන්න එකයි. නමුත් එතන එක වතාවක් උපදින්නේ නෑ. අන්තරා පරිනිබ්බායි, උපාච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දාසෝත අකනිටාගාමී කියලා 5 දෙනෙක් ඉන්නවා බ්‍රහ්මියෝ. මෙතනින් අපි පස්වෙනි කෙනා ගමු. උද්දාසෝත අකනිටාගාමී බ්‍රහ්මයා. එයා මුලින්ම අවිය උපදිනවා මහා කල්ප 16 ආවුෂ. එතනින් චුත වෙලා අතප්පේ උපදිනවා මහා කල්ප 2006 ආවුෂ. එතනින් චුත වෙලා සුදස්සේ උපදිනවා මහා කල්ප 4000යි ආවුෂ. එතනින් චුත වෙලා සුදස්සිය උපදිනවා මහා කල්ප 8000යි ආවුෂ. එතනින් චුත වෙලා අකනිටාවේ උපදිනවා මහා කල්ප 16000යි ආවුෂ. ඔක්කොම කීයද? 1 2 4 8යි 16යි 31යි. 31000ක් මහා කල්ප 31000ක් ආවුෂ ගත කරලායි උද්දන්සෝත අකනිටාගාමී බ්‍රහ්මයා නිවන් දකින්නේ. එතකොට ඒ බ්‍රහ්මයා එසේ නිවනටපත් වෙනකොට ඒ ශුද්ධාවාසය තුල කී වතාවක් ඉපදිලා? 5 වතාවක් ඉපදිලා. එහෙනම් මේ 5 වතාවක් ගන්න කුමක් හැටියටද? එක ශුද්ධාවාසත් භවයක් හැටියට දැන් පැහැදිලි නේද? ඒ නිසා උපදින වාර ගාන නෙවෙයි මේ අර භව කියලා කියන්නේ. සහභාවී. දැන් අර පහම අර ගන්න වෙන්නේ ශුද්ධාවාස සහභාවයකට නේ. ඒ කියන්නේ ශුද්ධාවාස කියන ස්වභාවය අසුරු කිරීමකට. අන්න ඒකයි. ඒ නිසා සත්තක්කත්තු පරම කියන සෝවාන් පුද්ගලයා ඒ විදිහටයි පරිනිර්වාණයටපත් වෙන්නේ. යා තමයි වැඩියෙන්ම ප්‍රමාදයටපත් වෙලා නිවන් දකින්න කෙනා. අර ඒක බීජ එක්කෙනාට කොහොමද වෙන්නේ පොඩ්ඩක් ප්‍රවාසී. ඒක බීජයයි හොඳම කෙනා ආනන්ද හාමුදුරුවෝ. ආයි කියන දෙයක් තියෙනවා. ඒක බීජය කිව්වේ මේ භවයේදීම සෝවාන් වෙලා මේ භවයේදීම ඉතුරු මාර්ගඵලත් පූර්ණේ කරගෙන අරියත් ඵලයටපත් වෙන බුද්ධ ශ්‍රාවකයා. ඒක සැරේ රහත් වෙන්නේ නැහැ. දැන් අපේ ගත්තොත් සාරිපුත්යන් වහන්සේ, මොග්ගොල්ලයන්න් වහන්සේ. ඒ ධම්ම හේතුපබවතේ සංහේතු තථාගතෝ ආහ තේ සංචය නිරෝධෝ යවං ආදී මහා සමනෝ හේතුම් පටිච්චසම්භූතං හේතු භංගා නිරුජ්‍යති කියන ගාථාව අහලයි උන්වහන්සේලා දෙන්නාම සෝවාන් ඵලයට පත් උනේ. එතනින් එතනින් අපගේ මහෝත්තම අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ දීඝනක සූත්‍රය අහලයි අරියත් ඵලයට පත් වෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය හමින් මඟ වඩද්දී උන්වහන්සේ මාර්ග ඵලයට අරියත් ඵලයට පත් වෙනවා. එතකොට එහෙනම් මුලින්ම සෝවාන් වෙලා පසුවයි අරියත් ඵලයටපත් උනේ ක්‍රමානුකූල ඉතිරි මාර්ගඵල පහු කරගෙන ගිහිල්ලා. කවුරු කොහොම වුණත් ඉස්සෙල්ලා මොකද වෙන්න ඕන?
සෝවාන් වෙන්න. සෝවාන් වුණාට පස්සේ තමයි ඉතිරි ටික සිද්ධ වෙන්නේ.